ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. මගේ ආදර ප්‍රේමාන්තනේ අපි චතාරික කාලේ පස්වන ඉරිදින කියවීම වලට සම්බන්ධ වෙන්නේ. උන්වහන්සේ මේ ගලාගෙන යෑම තුළ පාලු කරේ පරීක්ෂාවට ලක් වෙච්ච ස්වාමීන් වහන්සේගේ මනුෂ්‍ය ස්වභාවය තාබෝර් කන්ද මුදුනේ ස්වාමීන් වහන්සේගේ දේවත්වය ප්‍රකාශ වෙන තැන උන්වහන්සේ ඊට පස්සේ තුන්වෙනි ඉරිදා කතා කරා මනස්ථාපන නොවුවන්ට වෙන විපතක මහත ගැන කතා කරනවා. මනස්ථාපන නොවුවන්ට ඊට පස්සේ ගිය සතියේ අකීකරු පුත්‍රයා මනස්ථාප වීම තුළ ස්වාමින් වහන්සේ මොන වගේ තැනක්ද ලෑස්ති කරලා තියෙන්නේ. ජෝෂුවා පොතේ කතා කළ නින්දාව මම මුළුමනින්ම පහ කරනවා. නින්දාව මුළුමනින්ම පහ කරන අත්දැකීමක්. ඉතින් අද උන්වහන්සේ ඒ පියවර තුළම මනස්ථාපනයත් එක්ක ස්වාමින් වහන්සේ තවත් පියවරකට යනවා. මගේ ආදර ප්‍රේමාන්තයනි උන්වහන්සේ ගාවට පෞකාර ශ්‍රියක්ව රැගෙන එනවා. එතකොට බලන්න ගිය සතියේ අකීකර පුත්‍රයා ස්වාමීන් වහන්සේ එයාගේ ජීවිතේ නන්නත්තරම වෙච්ච තැනින් එයා හැරෙන තැනදී වෙනස් වෙන තැනදී උන්වහන්සේ එයාට ලෑස්ති කරලා තියෙන දෙයක් තියෙනවා. ඇත්තටම මේ පුද්ගලයාව මේ කාන්තාවව ස්වාමීන් වහන්සේ උගුලකට අහු කරගන්න ඇමක් විදියට පාවිච්චි කරන්නේ. ඒ කාන්තාවව ඇමක්. ගොඩාක් වෙලාවට පෞකාරයාගේ ඇතුලේ පාපයට යන බිඳුණු තැනක් තියෙනවා. දුර්වලකමක් තියෙනවා. ඒ පාපයට යන්නේ ලෝකය ඒ දුබලකම ඒ තුවාලයේ ලේවුරාබන තැනක්. දැන් එතනදී මගේ ආදර ප්‍රේමාන්තනේ ස්වාමින් වහන්සේ මහා බලාපොරොත්තුවක් අද කියවීම හරහා මහා බලාපොරොත්තුවක් එයාලගේ ජීවිතවලට අපේ ජීවිතවලට අරගෙන එනවා. දැන් මේ අත්දැකීමත් එක්ක අපි ජෝම්තුමාගේ 8 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තිය සිට වචනය අයිති කරගන්නවා. මගේ ආදර ප්‍රේමාන්තනේ ඔබ මම මේ වචනය කියවද්දී මේ වචනේ කියවන්න ඉස්සෙල්ලා චූටි හැඳින්වීමක් මම ඔබට කියන්නම්. ෆ්‍රැන්ක් මාකස් රදගුරුතුමන්ගේ කමෙන්ටරි එකෙන් මම ගන්න මේ හැඳින්වීම. මේ ඒ තැනත් එක්ක මගේ ප්‍රේමාන්තනේ ස්වාමින් වහන්සේ මේ අත්දැකීම සමාවෙන්න විනාඩියක් දෙන්න මට. උන්වහන්සේ මේ ප්‍රකාශ කරනවා මේ 8 වෙනි පරිච්ඡේදය මගේ ප්‍රේමාන්තනේ. 8 වෙනි පරිච්ඡේදය ඇත්තටම ජෝම්තුමාගේ සුවිශේෂයේ තිබිච්ච එකක්. ඒ කියන්නේ පස්සේ එකතු වෙච්ච තැනක්. මුල් කිතුණු සභාව ඇත්තටම බය වුණා. මේ තැනදී එයාලා වරදවා තේරුම් ගනීද කියන එක. වරදවා තේරුම් ගනීද මෙච්චර සමාව දෙන අත්දැකීමක්. ඉතින් මෙතනදී කියවීම අපි බලනවා පරිසීවරු ශ්‍රියක අනාචාරයේ යෙදී සිටියදීම අල්ලාගෙන ජේසුස් වහන්සේ ඉදිරියට ගෙනති. අනාචාරයේ යෙදුණු ශ්‍රියක ගල්ගසා මරා දැමීම යුතුයයි මෝසස්ගේ නියමිතය කියයි. මේ සිද්ධියේදී ක්‍රිස්තුන් වහන්සේට කියන්නට තිබුණේ කුමක්ද? බාහිරව පෙනෙන ආකාරයට නම් නායකයන් ශ්‍රිය ගල්ගසා මරන්නට අදහස් කළේ විවාහයේ යුතුයකම් ආරක්ෂා කරන්නටය. ඇත්ත වශයෙන්ම ඔවුන්ට උවමනා කළේ ජේසුස් වහන්සේ උගලකට අසු කර ගන්නටය. ජේසුස් වහන්සේ මම ක්‍රියාව අනුමත කළේ නම් ජේසුස් වහන්සේ ක්‍රූර මිනිසෙකු යයි කියන්නට ඔවුන්ට හැකිය. මේ වෙනතුරු මිනිසුන් විශ්වාස කළේ උන්වහන්සේ කරුණාවන්ත සහ සමාව දෙන අයෙකු ලෙසිනි. පැහැදිලිනේ? ඒ කියන්නේ ජේසුස් දැක්කේ හරි දයාවන්ත ස්වාමීන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේ මේට විරුද්ධ වුණොත් මෝසස්ගේ නීතියට විරුද්ධව ක්‍රියා කරති චෝදනා කළ හැකිය. ජේසුස් වහන්සේ ඉතා සූක්ෂම අන්දමින් ප්‍රශ්නය ඔවුන් පිටම පැටවුසේක. ශ්‍රියද නිදහස් කළසේක. මගේ ආදර ප්‍රේමාන්තනේ ඒ වගේම මේ මම කිව්වේ මේ ජෝම් 8 වෙනි පරිච්ඡේදය. අනාචාරයේ හැසිරෙද්දී අල්ලා ගන්නා ලද මෙම ශ්‍රිය පිළිබඳ සිද්ධිය ඇතැම් පුරාණ අත්පිටපත්වල සඳහන් කර නැති බව විචාරකයන් පෙන්වා තිබේ. ඇයි මේක අයින් කරලා තියෙන්නේ? මේට හේතුවද පෙන්වා දෙන ලදී. ක්‍රිස්තුස් වහන්සේ ශ්‍රියට දැක් වූ අසීමිත දයාව මිනිසුන් වැරදියට වටහා ගනිති බිය පැතිරිනි. අවකල් ක්‍රියාව බරපතල වරදක් නොවෙති ජේසුස් වහන්සේ සිතූ සේකයි ඔවුන් සිතීමට ඉඩ තිබිනි.
පුරාණ ක්‍රිස්තියානින් ජීවත් වුණේ මිත්‍යා දෘෂ්ටිකයන් මැදයේය. එම පවුල්වල සදාචාරකයක් තිබුණේ නැති තරම්ය. ක්‍රිස්තුස් වහන්සේ විසින් සකස් කරන ලද සදාචාර ප්‍රතිපත්ති තදින්ම ක්‍රියාවේ යොදවන්නට සිදුවිය. ඒ කරුණ කෙසේ වෙතත් මේ සිද්ධිය දේව අනුග්‍රහයෙන් ලියවුණු බවට සැකයක් නැත. ජේසුස් වහන්සේ ක්‍රියා කළ ආකාරයට නීතියටවත් උන්වහන්සේ නීතියටවත් ඉන් කොටසකටවත් පටහැනි නොවේ. ඇත්තෙන්ම කියොත් ඒ නීතියට නියමාර්ථය ගෙන දීමකි. ජේසුස් වහන්සේට උවමනා කරන්නේ නීතිය ජේසුස් වහන්සේගේ ප්‍රේම කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගැනීමටයි. යමකු නීතිය ප්‍රාර්යණය කළ යුත්තේ එය තමන්ගේ පෞද්ගලික අරමුණු ඉටු කර ගැනීමට නොවේ. පරිසිවරුන් කළේ එයයි. ඔවුන් වඩාත්ම උනන්දුනේ ජේසුස් වහන්සේ උගුලක අසු කර ගැනීමටය. දෙවියන් වහන්සේ මිනිසුන්ට පශ්චාත්තාපයට කැඳවීමට විවිධ ක්‍රියාමාර්ග යොදාගෙන සේක. සමහර විට ප්‍රශ්නයක් කෙලින්ම හෘද සාක්ෂියට යොමු කරන සේක. පැවැත්තක් නැති තැනැත්තා පළමු කොට පවක් නැති තැනැත්තා පළමු කොට ඇයට ගල් ගසන්න. කෙලින්ම කියද්දි පවක් නැති කෙනා ගල් ගසන්න කියද්දී ඒගොල්ලන්ගේ හෘද සාක්ෂිය කතා කරනවා. සමහර විට දුක් වේදනා මගින් මනස්ථාපනයට පවිත්‍රතාවයට වුන් කැඳවගෙන සේක. යන්න නැවත පවු නොකරන්න කියන ජේසුස් වහන්සේට පවසන සේක. ඔබ කළ දේ පාපයක් නොවේයි පවසන්නේ නැත. අනුකම්පාව දක්වන අතර පාපයේ බරපතලකම පෙන්විය හැකිය. මගේ ආදර ප්‍රේමන්තයනි දැන් බලන්න ඒ නිසා දැන් මේ 8 වෙනි පරිච්ඡේදය සරලවම කියනවා නම් මුල් පිටපත් වලින් අහක් කරලා තිබුණා මිනිස්සු වරදවා තේරුම් ගනීද කියන එකත්. ඇත්තටම වරදවා තේරුම් ගැනීමක් නෙමෙයි. ජේසු පාපය කියන එක පොඩ්ඩක්වත් ඩයලූට් කරන්නේ නැහැ. පාපය කියන එක ඉට්ස් ඕකේ කියන තැනකට ජේසු කොහොමත්ම ගේන්නේ නැහැ. නමුත් එතනදී උන්වහන්සේ කතා කරන්නේ පාපයේ හිර වෙච්ච පීඩා විඳිච්ච ජනතාවට කතා කරන බලාපොරොත්තුවක්. අකිකර පුත්‍රයා හැරිලා එන්නවා කියලා ඔහුට කිසිවක් දුන්නේ නැහැ. ඌරන් කන කරල් වලින් උනත් කන්න සෑහීමටපත් වුණා. එතකොට එහෙම ගත්ත තීරණයේදී gedara තාත්තා ඒ දරුවගේ උරුමය ඒ විදියටම රැකලා ආරක්ෂා කරලා තිබුණා. ඒත් ඔබගේ මගේ ජීවිතයේ බලාපොරොත්තුවක් ස්වාමින් වහන්සේ ඒ නන්නත්තර වෙච්ච තැන ජනතාවට බලාපොරොත්තුවක් ගෙනල්ලා දක්වනවා. දැන් අද අපි පළවෙනි කියවීම මගේ ප්‍රමාන්තිනේ. පළවෙනි කියවීම කියවන්නේ යෙසායා පොතේ 43 වෙනි පරිච්ඡේදය. දැන් ඔබට මම කියා දීලා දී තියෙන දේ තමයි යෙසායා පොත කොටස් 3කට කැඩෙනවා. ඒතකොට කොටස් 3ේදී ප්‍රොටෝ අයිසායා කියද්දී විප්‍රවාසයට බැබිලෝනියාව අල්ලගන්න කලින් උන්වහන්සේ බැබිලෝනියාව අල්ලගන්න කලින් කතා කරලා කියනවා මේ බැබිලෝනියාව ඔබ කිකරුන් නැත්තම් ඔබ දුක් විඳිනවා. බැබිලෝනියාව රට වෙන්න කලින්. පළවෙනි කොටස. දෙවෙනි කොටස බැබිලෝනියාවේ විප්‍රවාසයේදී ඒ කියන්නේ දරුණු පීඩා අවුරුදු 70ක බැබිලෝනියාවේ යටත් වෙච්ච දෙයක් වෙලා හිටියා. ඒකේ ඇස්සෙදි ස්වාමීන් වහන්සේ කතා කරන පණිවිඩය. හරියට මේ පෞකාරිය ඒ කියන්නේ කාම මිත්‍යාචාරයේ ඉන්නේ නැත්නම් අරගෙන එන්නේ ගල් ගහලා මරන්න. එතන ඒ ස්ත්‍රියට මරණය අභියස ස්වාමීන් වහන්සේ ගන්න බලාපොරොත්තුව. අද පළවෙනි කියවීමේ හැඳින්වීම අද කියවන වගන්තිවල යෙසායා දිවසවරයා බැබිලෝනියාවේ ජුදවන්ට ප්‍රකාශ කළ ධෛර්යවන්ත පණිවිඩයක කොටසකට සමන් දිය හැකිය. මෙම බැබිලෝනියන් නිදහස් වී ආපසු පැමිණීම තා 7 වර්ෂ 7කට ඉහත මිසරයෙන් නිදහස ලබා ආපසු පැමිණීමට වඩා විශාල විය. ඒ කියන්නේ බැබිලෝනියාව විප්‍රවාසගත වෙන්න 7 වර්ෂ 7ක් වසර 700කට කලින් තමයි මිසරයෙන් ආවේ. ඊට වඩා බරපතලයි මෙතන අත්දැකීම. මොකද්ද? යෙසායා ඒ පළමු අවස්ථාවේදී මිසර හමුදාව රතු මුහුදේ ගිල්වා දැමූ ආකාරය සිහිගන්වයි. මගේ ආදර ප්‍රේමන්තනි මේ පසුබිමත් එක්ක අපි යෙසායා පොත කියවන්නට යනවා. බොහෝ ඊයතදී සමිදානන් වහන්සේ මුහුද මැදින් මහා ජලය මැදින් පාරක් සැදූ සේක. ඒ කියන්නේ පාරක් හදන්න තවා හිතා ගන්නත් බැරි තැනක ස්වාමින් වහන්සේ එයාලගේ ජීවිතයේ කරන දේ. ඒ කියන්නේ when there is no way God will make a way. ස්වාමින් වහන්සේ ඒ පාර හදනවා. එතකොට හිතා ගන්න බැරි තැන අර පෞකාර ස්ත්‍රියගේ ජීවිතයේ උත්තරයක් නැහැ.
ඒ කියන්නේ ගල් ටික අතේ අරගෙන ඉන්නේ තව සුළු මොහොතකින් මරණවා කියන අත්දැකීමත් එක්ක. එහෙම තැනක ස්වාමින් වහන්සේ තමයි මාර්ගය වෙන්නේ මගේ ප්‍රමාන්තනේ. උන්වහන්සේ මාර්ගය, උන්වහන්සේ සත්‍යය, උන්වහන්සේ ජීවනය. උන්වහන්සේ ඒ කාන්තාවගේ ජීවිතේ මාවතක් නැති තැන මාවතක් ඇති කරනවා. දැන් වචනය ගන්න. වචනේ කතා කරලා කියනවා ඒ බලවත් හමුදාවක්ද රථවාහනද හා අශ්වයන්ද එතුමානෝ විනාශ කළ සේක. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ඒ තැන විනාශ කරලා දානවා. සතුරව විනාශ කර දානවා. මෙතනදී බලන්න ඒ ගල් අතට ගත්ත අය ඔක්කොම ගල් බිමට දාලා ගියා. දැන් ඉදිරියේ මහ මුහුද පසුපස්සේ හමුදාවන්. ස්වාමීන් වහන්සේ නික්මයම 14 කතා කරන වචන බලන්න. උන්වහන්සේ මෙවැනි උගතුවකෝ ටික තැන්වලදී උන්වහන්සේ මහ පුදුම උත්තර ඔබට මට දෙනවා. උන්වහන්සේ නික්මයම 14 කතා කරලා කියනවා උන්වහන්සේ ඔබ උදෙසා සටන් කරන සේක ඔබ නිශ්චලව සිටිය යුතුයයි කිය. දැන් මේ කාන්තාව බිමට දාලා ගල් අතේ තියාගෙන ඉන්නවා දෙයිලා කුඩු කරලා මරන්න. හැබැයි ජේසු එයා වෙනුවෙන් කතා කරන්නේ. ඇත්තටම ජේසුව මේ අවු කරගන්න එන්නේ. ඉතින් ජේසු ඇයගේ ජීවිතය ගලවන විදිය. දැන් මේකයි පළවෙනි කියවීමයි සුවිශේෂයයි සම්බන්ධ වෙන විදිය. වචන ගන්න. ඒ බලවත් හමුදාවක්ද රථවාහන අශ්වයන්ද එතුමානෝ විනාශ කළසේක. ඔහු නැගිටිය නොහැකිසේ එහි වැටුණෝය. පහන් තිරයක දැල්ල නෙවියන්නක් මෙන් ඔවුන් නැතිව ගියෝ. සතුරව සම්පූර්ණයෙන්ම විනාශ කරනවා. ඊළඟට වගන්ති ගන්න. ඒත් සමිදානන් මෙසේ වදාළසේක පසුගිය දේ සිහි නොකරන්න පෙර දේ ගැන කල්පනා නොකරන්න. කාන්තාවගෙන් අහනවා අපි ඒක කියවීමට එනවා. කාන්තාවගෙන් අහනවා කවුරු හරි ඔබට චෝදනා කරාද? කවුරුත් චෝදනා කරේ නැහැ ස්වාමීනි. එළ මමත් ඔබට චෝදනා කරන්නේ නැහැ. යන්න පව් නොකරන්න. පසුගිය දේ කාත් එක්කද පාපේ වැටුනේ? කාත් එක්කද හිටියේ? කොච්චර දේවල් මුණාද? මේකක්වත් උන්වහන්සේ අහන්නේ නැහැ. හරියට අකීකර පුත්‍රයා තාත්තා ගාවට ආවෙයින් පස්සේ තාත්තා ගෙල බදාගෙන වැළඳගත්තට කතාව පව් මම ඔබට විරුද්ධව පව් කරා කියන එක ඔරිජිනල් ටෙක්ස්ට් එකේ නැහැ. ඒ නිසා ඔබට මට මේ මහා බලාපොරොත්තුව. ඒ කියන්නේ ඔබගේ හිස්ටරි එක ඔබගේ අතීතයේ ඔබ විනාශ කරගත්ත දේ තාත්තා කවදාවත් පුතාට කියන්නේ නැහැ. ඔබ නැති කරගත්ත සත්‍යයක්ම හොයාගෙන මිසක් මෙතනට එන්න එපා කියලා කියන්නේ නැහැ. තාත්තා මහා ආදරයක දරුවා පිළිගන්න. ඒක තමයි මේ චතාරිකේ මනස්ථාපනයේ ඇතුලේ තියෙන ලස්සන දේ. ඔබ සබවින්ම මනස්ථාප වෙන තැන ඒ ඔක්කොම ඉවරයි. හැබැයි මනස්ථාප නොවන තැන ඔබ මාරාන්තික විනාශයකට ස්වාමීන් වහන්සේ ඔබව අතාරිනවා. පාපේ කවදාවත් අපිට ඩයිලියුට් කරන්න බෑ. never toy with sin. අපිට පාපයත් එක්ක සෙල්ලම් කරන්න බෑ. ඒක නෙමෙයි මේ කතා කරන්නේ. හැබැයි විප්‍රවාසයේ පීඩාවේ ඇතුලේ ඉන්න ජනතාවට සිහි කරනවා. ස්වාමීන් වහන්සේ ඔබව ක්‍රිස්තු වසර 700කට සතවර්ෂ 7කට කලින් ඔබව ගෙනාපු විදිය මෙහෙමයි. වචනේ කතා කරනවා. බලන්න මම අලුත් දෙයක් කරන්නේ නෙමෙයි. ඒකාන්තාවට කතා කරලා කියනවා යන්න පව් නොකරන්න. මගේ ආදරේ ප්‍රේමන්තනේ ඒ ජීවිතයේ ඇයගේ ජීවිතයේ එච්චර කල් වහලියක් විදියට ඉඳලා පාපේ මිනිස්සුගෙන් පාවිච්චි වෙ තැනක ඉඳලා මෙන්න අලුත් දෙයක් කරනවා. එතන අපිට මතක නම් ජේසුයි ඇයයි විතරයි තනි වෙන්නේ. ජේසුයි ඇය විතරයි තනි වෙන්නේ. ඒතර ඒ තනි වෙන තැන අනිත් හැම පිරිමියෙක්ම තනි වෙද්දී යාට කරපු දෙයක් තිබුණා. එයාගේ ඇඟ පාවිච්චි කරපු දෙයක් තිබුණා. ලැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ලඳුනේ. මුළු ලෝකෙම දකින්නේ ලැම විතරයි. ලය දකින්නේ නැහැ. ස්වාමීන් වහන්සේ විතරයි. ඒකට ඇයට සැපවින් මාතරය කරේ උන්වහන්සේ. නැසික අයිකයි කියන්නේ යෙසායා පොතේ මම ඔබ තුල අලුත් දෙයක් කරනවා. වචනය ගන්න. බලන්න මම අලුත් දෙයක් කරන්නෙමි. එය දැනුදු ඉටුවේ. දැන් මිසරේ පාසමාවෙන්න බැබිලෝනියාවේ විප්‍රවාසයේ ඉන්න අයට ස්වාමීන් වහන්සේ මේ බලාපොරොත්තුව දෙන්නේ. එතන වහල්කම තිබුණේ බැබිලෝනියාවේ. මෙතන වහල්කම තිබුණේ කාමයේ, රාගයේ, මාංශයේ. ඒතර ඔබගේ සතුරා යක්ෂයා ඔබ අතන සතුරු හමුදාවක් ඉද්දී මෙතන සතුරා වෙන්නේ නපුරා යක්ෂයා මගේ ප්‍රේමාන්තනේ. යක්ෂයා කොහොමද මනුෂ්‍යයා ජීවිතය විනාශ කරන්න ආවේ? ජවම් 10 එකයි කියන්නේ. සොරා එන්නේ සොරකම් කරන්නටත්, මරන්නටත්, විනාශ කරන්නටත් පමණකි.
නමුත් මා පැමිණියේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිස සපුරාමය ලැබෙන පිණිස. ජේසුස් එන්නේ ජීවනය දෙන්න. නපුරා එන්නේ ඔබව හොරාගෙන විනාශ කරන්න. ඒ ගැඹුරු යථාර්ථය අයිති කරගන්න. දැන් බැබිලෝනියාවේ පීඩාව ඇතුලේ ස්වාමීන් වහන්සේ කතා කරන්නේ. මෙතන පෞකාර ශ්‍රිය කාමමිත්‍යාචාරය කරද්දිම අහු වෙලා මරන්න ගල් ගන්න අතේ තියාගන්න එක තුල ස්වාමීන් වහන්සේ මේ දේ කරන්නේ. බලන්න දැනටමත් මම ඒ දේ කරලා ඉවරයි. වචන ගන්න. බලන්න මම අලුත් දෙයක් කරන්නේ මේ දැන දුටුවේ. නුඹලාට නොපෙනේද? මම කාන්තාරයේ පවා මාර්ගයක් සාදා එහි බලදා ජලධාරා ඇතිවන්නට සලස්වන්නෙමි. ඒ කියන්නේ මගේ ප්‍රේමන්තනි ස්වාමීන් වහන්සේ ඔබට උත්තර දෙන විදිය හරි පුදුමයි. හැඩිවෙච්ච ජීවිත අස්කරනවා විතරක් නෙමෙයි. හැඩිවෙච්ච ජීවිත හැඩ කරන ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒ කියන්නේ උත්තරයේ අන්තයකට යන උත්තරයක්. උත්තරේ පූර්ණත්වයේ උත්තරයකට අරගෙන යනවා. ඒ කියන්නේ අර බිඳුණු ස්වභාවය ඇතුලෙන් ජීවන ජලධාරා ගන්න අත්දැකීමක්. මගේ ආදර ප්‍රේමන්තනේ ඒකයි හැම පෞකාරයෙක් තුළම තියෙන්නේ ස්වාමීන් වහන්සේගේ කාර්ය කරන කැපැසිටි එක. ඒ කැපැසිටි එක යකා පාවිච්චි කරාම තමයි පෞකාරයෙක් වෙන්නේ. මරිය මග්දලේනාජ් බලන්න යකු 7 දෙනෙක්ට ඉන්නට ඉඩ තිබුණු ඇයගේ ජීවිතය සුදාත්මයන් ගොඩ බැස්සයින් පස්සේ මොකද වෙන්නේ? පාවුලුතුමා අච්චර කඩුවක් අරගෙන මිනිස්සු මරන්න ගිය පාවුලුතුමා සාවුලුගේ ජීවිතයේ දේව වචනේ කඩුව හම්බුනයින් පස්සේ කොච්චර කෙනෙක් ජීවත් කරනවද? අගොස්තුනිමතුමා ගැහණු සල්ලාලකමේ හිරවෙච්ච මේ ශාන්තුවරයා ජීවිතය වෙනස් කරගත්තාම මොන තරම් ජේසුගේ ආදරය ලෝකෙට අරගෙන යනවද? ඒ පාපේ කැපැසිටි එක. ඒකයි උන්වහන්සේට විතරයි පුළුවන් කාන්තාරයේ ජලජහරාව. කාන්තාරයේ පැත්තක තියලා ලංකාවෙන් යනවා වගේ පිටරට නැද්ද? කාන්තාරයේ පැත්තක තියලා වෙන තැනක වීසා දීලා එක්කන් යනව නෙමෙයි. ඔබ තුල ඔබගේ ප්‍රශ්නය හැඩිවෙච්ච තැන උන්වහන්සේ හැඩ කරනවා. ව්‍යසනයම වාසනාවක් කරනවා. ඒක කරන්න පුළුවන් උන්වහන්සේට විතරයි. ඒක අපි දකින්නේ යෙසායා 2 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි වගන්තේ අපි දකිනවා UN එකේ මොටෝ එකට අරන් තියෙන මේක. මොකක්ද උන්වහන්සේ යෙසායා 2:4 කතා කරලා කියන වචනය උන්වහන්සේ කතා කරලා කියනවා කඩුව නගුල හෙල්ලය දෑකැත්ත. තමන්ගේ කඩුව වලින් නගුලක්ද තමන්ගේ හෙල්ල වලින් දෑකැතිද ඔහු සාදා ගන්නෝය. ඒ කියන්නේ කඩුව විසි කරලා වෙන හෙල්ලයක් දෙනවා නෙමෙයි. නගුලක් දෙනවා නෙමෙයි. හෙල්ලය විසි කරලා දෑකැත්තක් දෙනවා නෙමෙයි. එතකොට අපිට පුළුවන් ආයිත් ගිහිල්ලා හෙල්ලය ගන්න. ආයිත් ගිහිල්ලා කඩුව ගන්න. විසි කරලා තියෙන්නේ. නමුත් මේක කරන්නේ ඒ කඩුවම තලලා පොඩි කරලා නගුලක් කරනවා. ඒ හෙල්ලයම චප්ප කරලා උණු කරලා දෑකැත්තක් කරනවා. අර ඩිස්ට්‍රැක්ෂන් එකට තිබිච්ච දේ උන්වහන්සේ ගොඩනගන්න පාවිච්චි කරනවා. මේක කරන්න පුළුවන් උන්වහන්සේට විතරයි. නිසා කාන්තාරයේ ජලධාරා ඇති වෙනවා. ස්වාමීන් වහන්සේ ඒ ඇතුලෙන් දැන් මේ කාන්තාවගේ කාන්තාරයක් වියලි වෙච්ච කාන්තාරයක් මගේ ප්‍රේමාන්තනේ. එතකොට මේ කාන්තාරය ඇතුලේ ජලධාරාවක්. දැන් මෙතනදී අපි බලමු සුවිශේෂයේ ආරම්භයේදී මගේ ප්‍රේමාන්තනේ දැන් ජෝම්තුමාගේ සුවිශේෂයේ මේක මංගල්‍යයට දේව ජේසු යනවා. බලන්න එතනදී 37 වෙනි වගන්තය. ජෙරුසලමේ කතා කරලා කියන දේ ජුවම් 7:37 මංගල්‍ය අවසානයේදී ජුවම් 7:37 පුතේ මංගල්‍ය අවසානයේ මහා දවසේදී ජේසුස් වහන්සේ හඬ නගා යමෙක් පිපාසයෙන් සිටිනම් ඔහු මා වෙතට පැමිණ පානය කෙරේවා. මගේ ප්‍රේමන්තනේ බලන්න මා වෙතට එන්න පිපාසයක්. දැන් මේ කාන්තාව අපි තුම එක පිරිමියෙක් එක්කද ඉන්නේ පිරිමි ගොඩක් එක්කද ඉන්නේ ඒක මොන තලයක හිටියවත් මේ පිපාසාවක් එක්ක ආදරයට නැත්තම් සල්ලි වලට කෙයාරින් වලට බලාපොරොත්තුට පිපාසාවක්. දැන් මෙතනදී මොකද කරන්නේ? ඒ කාන්තාවගේ පිපාසයේදී ස්වාමීන් වහන්සේ කතා කරලා කියනවා මා වෙතට එන්න. ඇලදල වෙත පැමිණෙන්න. උන්වහන්සේ කියනවා මගේ ගාවට එන්න. වෙන කොහෙවත් යන්න නෙමෙයි. ඒතර මගේ ගාවට එන අය කියද්දි දැන් මෙතන ඇත්තටම දැන් පිපාසය දැන් මෙතන අපි අද පළවෙනි කියවීමේ කියන්නේ මොකක්ද? කාන්තාරයක් වාලුකාවක් හිස් වෙච්ච තැනක් වේලිච්ච තැනක් එතනින් යේසුස් කියනවා මගේ ගාවට එන අය.
ඒක එසෑ 55 අපි අත්දකින්නේ පළවෙනි වගන්තියේ උන්වහන්සේ කියන සාපිපාසා ඇතින් සියල්ලෙනි එන්න පිපාස ඇලදොල වෙත පැමිණෙන්න මුදල් නැති තැනැත්තනි එන්න අරගන්න වළඳන්න එන්න මිදිවුෂා කිරි ගන්න නොමිලේම ගන්න මුදල් නොවන කෑමක් නොවන දෙයට මුදල් ගෙවන්නේ කුමකටද තෘප්තිය නොදෙන දෙයට වෙහෙසවන්නේ කුමකටද මාට සවන් දී මා කී දේ කර හොඳම ආහාරය වළඳා පෝෂණය වී ප්‍රීතිවන්ත. ඒ කියන්නේ ජේසුට විතරයි මේක උත්තර දෙන්න පුළුවන්. මේ කාන්තාව ඇත්තට මෙහෙම ගත්තයින් පස්සේ අර කාමිත්‍යාචාරය කරද්දිම අහුවෙලා ඉඳලා ගල් ගහන්න හදලා මගේ ප්‍රේමන්තනි කොහොම හරි මිනිස්සු ඇදගෙන එනවා ජේසුව ඉත්තෙක් කරගෙන ඇමක් කරගෙන කාන්තාව ජේසුට ගල් ගහන්න එන්නේ. නමුත් එතන එන තැනදී මොකද කරන්නේ කොහොම හරි ජේසුවනේ මුණ ගැසුනේ. අහු භාග්‍යවන්ත පාපය කියලා අගස්තුනි මුනිතුමා කියන්නේ ඒකයි. අහු භාග්‍යවන්ත පාපය දෙවියන් වහන්සේව ඔබට මනුෂ්‍ය ස්වභාවයක ඉපදෙන්න තරම් උන්වහන්සේව ලං කරේ පාපයයි. අහු භාග්‍යවන්ත පාපය. එතකොට ඔබගේ මගේ ජීවිතයේ සෑම රෝම 8 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි වගන්තියේ කතා කරලා කියනවා දෙවියන් වහන්සේගේ අදහස ලෙස කැඳවුවන්ට. එනම් උන්වහන්සේට ප්‍රේම කරන අයට උන්වහන්සේ සියල්ලෙහිදීම උන්වහන්සේ ඔවුන්ගේ යහපත පිණිස ක්‍රියා කරන බව අපි දනිමු. මේ හැම සිද්ධියකම උන්වහන්සේ යහපතක් කරන දෑබර අත්දැකීම. මගේ ආදර ප්‍රේමන්තයනි දැන් මේ අත්දැකීමත් එක්ක තමයි අපි අයිති කරගන්නේ. කාන්තාරයේ උන්වහන්සේ පළවෙනි කියවීම. කාන්තාරයේ මා විසින් තෝරා ගනු ලැබූ මගේ සෙනගට වතුර දෙන පිණිස මා කාන්තාරයේ ගංගා ගලා එනට සැලසු නිසා හිවලුන්ද පැස්පරුන්ද ඇතුළු වන සත්වයොද මට ගෞරව කරන්නෝය. තේරුණාද කියන එක? හිවලු කාන්තාර මිනිස්සුන්ට වතුර දෙද්දී හිවල්ලුයි පැස්බරුයි වනසත්තු ගෞරව දෙනවා. හැබැයි මිනිස්සුන්ට අමතක වෙනවා. පොඩ්ඩක් පරක් වෙද්දී ආයි දෙවියන් වහන්සේට බයිනවා. රන්වස්ස හදාගෙන දඟලනවා. ඒක තමයි මිනිස්සු සත්තුන්ට තියෙනවා ඒක. එතනදී උන්වහන්සේ පැහැදිලිවම කතා කරලා කියන අත්දැකීම පළවෙනි කීම ඉවරයි නේද? තව එකක් තියෙනවා. ඔව් මා උදෙසාම මා විසින් මවන ලද සෙනගය. ඔවුන් මට ප්‍රශංසා කරනු ඇත. මා උදෙසා හදලා තියෙන්නේ. මගේ සෙනග මගේ ප්‍රමාතනේ. ඒතර කාටත් බෑ උදුරගෙන විනාශ කරන්න. සොරා උදුරගෙන විනාශ කරන්න හැදුවද සාතන් කොච්චර දඟලන්න හැදුවත් ඔබ මගේ ජනතාව මම ඔබගේ දෙවියන් වහන්සේ. එතනදී මගේ ආදර ප්‍රමාතේ මහා බලාපොරොත්තුවක්. ඔබට නැති නොවන උරුමයක් තියෙනවා. කාටත් උදුරගන්න බැරි තැනක් ස්වර්ගයේ තියෙනවා. උන්වහන්සේ මේ පසුබිමත් එක්ක අපි අද සුවිශේෂී වචනය අයිති කරගන්නවා. ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා. ජොම්තුමාගේ 8 වෙනි පරිච්ඡේදය. වචනේ කතා කරලා කියනවා ජේසුස් වහන්සේ ඔලිව් කන්දට වැඩම කළ සේක. දැන් ඔලිව් කන්ද කියලා කියන්නේ ජෙත්සමනියට මගේ ප්‍රමාණතනේ. ඒකයි ජුදාස්ට ජේසුව පාවා දෙන්න ඕන වෙද්දි ජුදාස් එක්සැක්ට්ලි දැනගෙන හිටියා ජේසු අනිවාර්යෙන් යන තැන තමයි ජෙත්සමනිය. එතනින් තමයි ජේසුව අල්ලගන්නේ. ඒ කියන්නේ ඔලිව් කන්දේ තමයි ජේසු යාඥා කරපු තැන. උන්වහන්සේ හැමතිස්සෙම කන්දකට ගියා යාඥා කරන්න. කන්ද කියද්දී මගේ ආදර ප්‍රේමන්තනේ ඔබට සාමාන්‍ය තලයට වඩා උසස් තලයක්. ඔබ ජීවිතයේ දකින විදිය වෙනස් අත්දැකීමක්. ඒතර මේ යාඥා ජීවිතයත් එක්කයි ජේසු ගොඩාක් වෙලාවට කටයුතු කරන්නේ. යාඥාවේ කඳු මුදුනේ අත්දැකීමක්. ඒතර මිනිස්සු ජේසුව බලාත්කාරකමෙන් රජකමට පත් කරන්න යද්දී ජේසු කඳු මුදුනට යනවා තනි වෙනවා. උන්වහන්සේ කඳු මුදුනට වැඩම කරලා මාත් 3:13 කතා කරලා කියනවා. උන්වහන්සේ කඳු කරේට වැඩම කර තමන් කැමති වූවන් තමන් වෙත කැඳ වූ සේක. එසේ කළේ උනා තමන් හා සමග සිටින පිණිසත් සුභාරංචිය දේශනා කරන පිණිසත්. මගේ ආදර ප්‍රේමන්තනි තමන් හා සමග ඉන්න කඳ මුදුනේ අත්දැකීම. ජේසු හැමතිස්සෙම තාත්තගේ සිත විමසපු තැනයි කන්ද කියලා කියන්නේ. ඒතර ඔලිව් කන්දේ ජේසු යාඥා කරනවා. ජේසුස් වහන්සේ ඔලිව් කන්දට වැඩම කළ සේක අලුයම උන්වහන්සේ දේවමාලිගාවට වැඩිමසේ. දැන් පාන්දර දේවමාලිගාවට එන්නේ. මුලින් තාත්තත් එක්ක ඉඳලා දේවමාලිගාවට එන්නේ. ඒතර දේවමාලිගාව කියන්නේ කොමන් ප්‍රයා පොදු යාඥාව. කඳ මුදුන කියන්නේ පර්සනල් ප්‍රයා. මගේ ආදර ප්‍රේමන්තනි ඔබට මගේ ජීවිතේ මේ දෙකම තියෙන්නට ඕනේ.
පොදු යාඥාව ඔබ පල්ලියට ඇවිල්ලා සාංගික යාඥාව වගේම පර්සනල් ප්‍රෙයර් ලයිෆ් එක පෞද්ගලික යාඥා ජීවිතයක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. කී දෙනෙක් පල්ලියට එන්නේ ගෙදර යාඥා කරලාද? ඒ කඳ මුදුනෙන්ද එන්නේ? ඒක ලොකු ප්‍රශ්නයක් නේද? ඒ කියන්නේ කී දෙනෙක් මගේ ඒ කියන්නේ පෞද්ගලික යාඥාව කියන කේදී ජේසුව වෙනම තාත්තව විමසගෙනයි එන්නේ. ඒතර ඒක අතිශයින් වැදගත්. දැන් අලුයම ඔබ හිතන්න දැන් මෙතන කතා කරලා කියනවා ජේසුස් වහන්සේ ඔළුවේ කන්දර වැඩම කළසේක. අලුයම උනාසේ දේව මාලිගාව. ඒතර අලුයම එන්න නම් මුළු රෑම එන ඔලිව් කන්ද ඉඳලා තියෙනවා. මෙතන විතරක් නෙමෙයි. ලූක් 6 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි වගන්තය බලන්න. උන්වහන්සේ ලූක් 6:12 මෙන්න මෙහෙම කතා කරලා කියනවා. උන්වහන්සේගේ යාඥා ජීවිතය ගැන. තව මේ දවස්වලදී උන්වහන්සේ යාඥා පිණිස කන්දකට නැගී දෙවියන්සට යාඥා කරමින් මුළු රැය ගෙවුසේක. මුළු රෑම ගත කරනවා. මගේ ආදරේ ප්‍රේමන්තනේ මේක ගැඹුරු අත්දැකීමක්. කියන්නේ තාත්තට පූර්ණව සම්බන්ධ වෙච්ච අත්දැකීමක්. මුළු රැය ගෙවනවා. මොකද වෙන්නේ? අලුයම උන්වහන්සේ දේවමාලිගාවට වැඩියසේක මුළු සෙනග උන්වහන්සේ වෙත පැමිණිය. දැන් ඔබ යාඥාවේ බලය ලබද්දී ඔබට ජනතාව ඒ බලය අත්දකිනවා මගේ ප්‍රේමන්තනේ. මුළු සෙනග උන්වහන්සේ වෙතට එනවා. වචන ගන්න. අලුයම උන්වහන්සේ මුළු සෙනග උන්වහන්සේ වෙත වැඩ පැමිණිය. උන්වහන්සේ වැඩහිඳ උන්ට උගන්වා වදාළසේක. දැන් එයාලට උගන්වන්න ජේසුට ඇහෙන්න ඕනේ. කඳ මුදුනේ ජේසුට ඇහිලා ඇහෙන දේ තමයි දේවමාලිගාවේ උගන්වන්න. ඒකයි යෙසායා 50 අපි දකින්නේ 4 වෙනි වගන්තිය. ගුරුවරේ විඩාවට පත්තුවන් ශක්තිමත් කරන පිණිස ගුරුවරයෙකු මෙන් මා කිව යුතු දේ ගැන සිසුවෙකු මෙන් එතුමන්ට සවන් දෙන පිණිස මහෞත්තම දෙවි සමිදානෝ හැම උදයකම මා තුළ උනන්දුවක් ඇති කරනසේක. කියන්නේ හැම උදයකම තාත්තව ඇහෙනවා. තාත්තව ඇහිලා තමයි කතා කරන්න වෙන්නේ. ජේසු ස්වාමීන් වහන්සේගේ ගාව බැටළුවෙක් වෙලා තමයි ජනතාව ඉස්සරහා එඬේරෙක් වෙන්නේ මගේ ප්‍රේමාන්තනේ. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. එවිට විනයදරවා පරිසිවරු කාමමිත්‍යාචාරයේ හැසිරෙද්දීම අසු වූ ස්ත්‍රියක ගෙනවිත් ඔවුන් මැද සිටුවා. ඒ කියන්නේ දැන් කාමමිත්‍යාචාරයේ හැසිරෙද්දීම අහුවෙන්නේ කොහොමද මගේ ප්‍රේමාන්තනේ? ඒ කියන්නේ ඒ ලිංගික කාර්ය කරද්දිම අහු කරගන්න. ඒ කියන්නේ මේගොල්ලෝ ඔක්කොම ඒක දැකලා තියෙනවා. ඒ කියන්නේ දැකලා තියෙන සමහර වෙලාවට රැකලා තියෙනවා. දැන් ජේසු කඳ මුදුනේ දැන් කාමමිත්‍යාචාරය කියද්දී සමහර මේ කාන්තාව වෛශ්‍යාවක් වෙන්නේ නැතිනේ සමහර විට. ඒතර වෛශ්‍යාවක් හරි අනියම් බැඳීමක් හරි ඒක ගොඩාක් වෙලාවට රාත්‍රියේ වන ගණදෙනුවක්. කළුවරේ වන ගණදෙනුවක්. රහසින් වන ගණදෙනුවක්. දැන් ඒ රහස වෙන වෙලාවේ ඒ රහසින් පාපය කරන වෙලාවේ මගේ ප්‍රේමන්තනේ දැන් මේ කාන්තාවව අල්ලගන්න. දැන් ඒගොල්ලෝ දකින්න නැතේ මෙම කාන්තාවක් ඉන්නවා මේ පිරිමියා මෙතනට යනවා. හරි දැන් අද යමු. එතකොට හෙට ජේසුට අරගෙන ගිහිල්ලා පාවා දීලා ජේසුට පෙන්නලා ගල් ගහනවද නැද්ද කියලා අහන්න හොඳ ඉත්තෙක්. ඒ කියන්නේ වරද වෙනකම් බලාගෙන ඉන්නේ. ඒගොල්ලෝ ඔත්තු බලනවා. ඒගොල්ලෝ පාපය හොයනවා. දඬුවම් කරන්න වරදක් හොයන කුහක තැනක හිටියේ. ආදරයක් නෙමෙයි. නැත්නම් ඒක කරන්න ඉස්සෙල්ලා ඒ කාන්තාවට කලින් කතා කරලා කියන්න තිබුණා. ඔයා මේ කරන දේ වැරදි. පිරිමියට කතා කරලා කියන්තම ඔබ කරන දේ වැරදි. නමුත් නෑ වැරදිනකම් බලාගෙන ඉන්නේ. වැරදිනකම් බලාගෙන ඉඳලා ජේසුවක් ජීවිතේ වරද්දන තැනකට ගන්න. මගේ ආදර ප්‍රේමන්තනේ හොඳට මතක තියාගන්න. ඒ නිසා දැන් ජේසු තාත්තගේ කඳ මුදුනේ තාත්තගේ සිත විමසලා තාත්තට ජීවිතේ අයිතිය දීලා තාත්තගෙන් හඬ අහලා පහලට එන්නේ. අර ගොළුමරු රාත්‍රියේ පඳුරු අස්සේ බලාගෙන ඉන්නේ නැති CCTV කැමරා ඔන් කරන් ඉන්නේ නැති අන්න රින්ගුවා අන්න ගියා ඔන්න ඊට පස්සේ දොරවල් කඩාගෙන ගිහිල්ලා මම අල්ලගෙන මගේ පිටමන්තනේ බලන්න ඒ process එක බලන්න අනිත් එක බලන්න ලස්සන දේ මේක හරි ලස්සන සම්බන්ධයක් කාන්තාව රාත්‍රියේ පාපේ වැටෙනවා එක පිරිමියෙක් එක්ක නැත්නම් පිරිමි ගොඩක් එක්ක පාපේ වැටෙද්දී ජේසු මොකද කරන්නේ ඒ රාත්‍රියේ කඳ මුදුනේ යාඥා කරනවා මේක මම දකින්න ලස්සන සිද්ධියක් තියෙනවා. මම කියන්නේ ඇත්තටම ජේසු කාන්තාවමම යාඥාව නමුත් ඒක ලස්සන සිද්ධියක් තියෙනවා. බලන්න මාක්තුමාගේ 6 වෙනි පරිච්ඡේදයේ 46 වෙනි වගන්තිය. මාක් 6:46 අපි දකිනවා
පූප වැඩි කරන ප්‍රාතිහාරයත් එක්ක ජනතාව ජේසුව බලයෙන් රජ කෙනෙක් කරන්න හදනවා. උන්වහන්සේ ඔවුන්ගෙන් වෙන්නූ පසු යාඥා කරනවස් කන්දකට නැගුණුසේක. දැන් ජේසු කන්ද මුදුනට යනවා යාඥා කරන්න. ගෝලයන් වයි සෙනග වයි ඔක්කොම පිටත් කරනවා. ඊළඟ වගන්ති ගන්න. සවස් වූ කල ඔරුව මුහුද මැද විය. උන්වහන්සේ තනියම ගොඩට වී සිටිසේක. සුළඟ ඔවුන්ට විරුද්ධව හැමූ බැවින් ඔවුන් ඔරුව පැදීමෙන් වෙහෙසුණු දුටුන් වහන්සේ රෑ යාමෙන්නේ. ඒ කියන්නේ දැන් මයි ප්‍රමතින් මේ රෑ ජේසු ඉන්නවා කොහොමද අර මුහුදේ තියෙන බෝට්ටුවක සුළඟ ඒගොල්ලන්ට විරුද්ධව හමාගෙන යන නිසා කොහොමත්ම ගොඩ සුළං නේ තියෙන්නේ. ඒ කියන්නේ මුහුදු සුළං නේ තියෙන්නේ. ඒ කියන්නේ ගොඩම මියලන් මුහුදට හුළං හමනවා රාත්‍රියේදී. දැන් මේ හුළඟ ඒගොල්ලන්ට විරුද්ධව හමන නිසා මේගොල්ලෝ දඟලනවා. ජේසු ඒ වචනේ ආයි ගන්න පුතේ. එතනම තියෙන වචනය රෑ 4 වන යාම පමණේදී ජේසු මුහුද මට ඇවිදගෙන එන්නේ. සුළඟ ඔවුන්ට විරුද්ධව හැමු බැවින් ඔවුන් ඔරු පැදීමෙන් වෙහෙසුණු දුටුන් වහන්සේ. ඒකනේ යාඥාවේදී ජේසුට පේනවා ඒගොල්ලන්ගේ අරගලය. මගේ ආදර පිමාන්තේනේ එතන මේ කාන්තාවව අපිට කියන්න පුළුවන් ජේසු පාපයේ වැටෙනවා. පාපය කරන කාන්තාව ජේසු යාඥාවේදී තාත්තට ඔසවනවා. තාත්තට ඒ වෙනුවෙන් මැදිහත් වෙනවා. ඒ පෞකාරකම උදෙසා මැදිහත් වෙනවා. ජේසු යාඥා කරනවා. එතකොට ඒ අත්දැකීමත් එක තමයි ඒ අනුග්‍රහ වරප්‍රසාදය ඒ ස්වාමීන් වහන්සේ ගාවට ඇයව මරන්න හරි ඇදගෙන එන්නේ. ඒ මුණ ගැස්සෙන්නේ. බලන්න ජේසු යාඥාවේදී ඒ කාන්තාව පාපේ ඉන්නවා. උන්වහන්සේ මේකයි මේක මහා ලස්සන දෑබර තැනක්. ජේසුගේ මැදිහත්කම ජේසුගේ ආදරය බලන්න එතනදී. ඒක අපිට හරියටම එතනම ජේසු දැක්කයි කියන එක නෙමෙයි මම කියන්නේ. නමුත් අතන සිද්ධියත් එක්ක කනෙක්ට් කරගත්තායින් පස්සේ ඒකට ඕනනම් ජේසු දකින්නත් ඇති. ජේසු ඒකාන්තව වෙනුවෙන් යාඥා කරන්න ඇති. ඒකයි උන්වහන්සේ ලුක්තමාගේ 22 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි වගන්තියේ උන්වහන්සේ කියන්නේ සීමොන් සීමොන් මේ අසන්න තිරිඟු පොලන්නක් මෙන් පොලන්නට සාතන් අවසර ලබාගෙන ඇත. එහෙත් මම ඔබේ ඇදහිල්ල නොබෙදෙන පිණිස මම ඔබ දෙසා යාඥා කළෙමි. ඔබ හැරුණු පසු ඔබේ සහෝදරයන් ධෛර්යමත් කරන්න වදාළසේක. ජේසුස් කියනවා සීමොන් ඔබ පව් කරන්න ඉස්සෙල්ලා මම ඔබ වෙනුවෙන් යාඥා කරනවා. ඒතර අර පාපේ ඉන්නකොට යාලා යාඥා කරනවා. ඔබට ලුක් ක්‍රියාපතේ අපි දකිනවා මගේ ප්‍රේමාන්තයනේ ඒ තැන මම බලලා කියන්නම්. ක්‍රියාපතේ අපි දකිනවා පේදුරුතුමාව හිරේ දාලා තියෙද්දී පේදුරුතුමාව හිරේ දාලා තියෙන සිද්ධියදී මගේ ප්‍රේමාන්තයනේ එයාලා නිරන්තරයෙන්ම යාඥාවේ ඉන්නවා. එයාලා යාඥාවේ ඉන්නවා. ඒ යාඥාවේ ඉන්නවා. පේදුරුතුමා හිරේ ඉන්නවා. එයාලා නිරන්තරයෙන් යාඥාවේ ඉන්නවා. ඒතර මේ දෙක සම්බන්ධ වෙන විදිහ බලන්න. ඒ නිසා මගේ ආදර ප්‍රේමන්තනි ස්වාමින් වහන්සේ මහා පුදුම දෙයක් පුදුම ආදරයක ස්වාමීන් වහන්සේ ඔබට මට මේ මේ අවධිය ඔබට මට ලබා දෙනවා. අපි වචනය අද දවසේ සුවිශේෂයට නැවත යනවා. ඉතින් මොකද වෙන්නේ? එවිට විනයදරුව පරිසිවරු ගුරුදේවයනේ හරි. ගුරුදේවනි මේ ශ්‍රීය කාමමිත්‍යාචාරයේ යෙදී සිටියදීම අල්ලා ගන්නා ලදී. ඒ කියන්නේ ඒ ක්‍රියාව කරන කොටම අල්ලගෙන තියෙනවා. දැන් ඔබගේ එතකොට ඒගොල්ලෝ එක්තරා විදිහකට දිහා බලලා තියෙනවා. ඒක දැකලා තියෙනවා. ඒ කියන්නේ එයාලට ඕනේ විනාශ කරන්න මිසක් ගලවන්න නෙමෙයි. නපුරගේ අරමුණ එතනයි තියෙන්නේ. මොකද වෙන්නේ? ක්‍රියාවේ යෙදී සිටියදීම අල්ලා ගන්නා ලදී. මෙබඳු අය ගල්ගසා මරන්නට මෝසස් විසින් ව්‍යවස්ථාවෙහි අපට අන කර ඇත. මේක තමයි ව්‍යවස්ථාවේ තියෙන්නේ. කාන්තාවට ගල් ගහන්න නම් නෙමෙයි. ව්‍යවස්ථාවේ තියෙන්නේ පිරිමියටත් එක්කම ගල් ගහන්න කියලා. තේරුණාද කියන්නේ? දැන් මෙතනේ පිරිමියා නැහැ. සමහර පිරිමියත් ගලක් අතේ තියාගෙන නැති දෙන්නම් කියලා නැද්ද? තේරෙද? එහෙමනේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ සමහර පිරිමි ඉන්නවා ගැහැණු දරුවන්ගේ ජීවිත ගොඩාක්
පාවිච්චි කරලා බඳින්න යද්දී නැද්ද? කන්‍යාවක් තමයි බලන්නේ. ඒ කියන්නේ පතිවත රකින්න කෙනෙක් තමයි බඳින්නේ. ඒ අර පාවිච්චි කරන කිසිම කෙනෙක්ව බඳින අරමුණ නෙමෙයි පාවිච්චි කරන්නේ. එහෙම එන හරි අසික්කිත මානසික තත්ත්ව තියෙන අය ඉන්නවා. ඉතින් මගේ ආදර ප්‍රේමන්තනේ මෙතන පිරිමියා නැහැ. මෙතන පිරිමියා ගැන කතාවක් නැහැ. එතනදී පුරුෂ ආධිපත්‍ය තිබිච්ච රටක් නිසා බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ. දැන් ඒගොල්ලන්ට ඕන විදිහක මැනිපුලේට් කරා. ඒක පාලනය කරා. එතන කතා කරේ නෑ පිරිමියා ගැන. දැන් ජේසු මේ නීතිය දන්නවනේ. එක්සැක්ට්ලි ජේසු දන්නවා. ඉතින් මෙතන පිරිමියා නෑ කාන්තාව විතරයි අල්ලගෙන අවිලා තියෙන්නේ. හැබැයි කාන්තාවට ගල් ගහන එක ගාලා ඒක සිම්පල් ඒගොල්ලන්ට. නමුත් ඊට වඩා එයාට ගල් ගහන්න ඕනේ ජේසුට. ජේසු කියන පිරිමියට ගල් ගහන්නට ඕනේ. ඒකයි ඒගොල්ලන්ගේ අරමුණ මගේ ප්‍රමාන්තනේ. ගුරු දේවනි මෙස්රිය කාමිත්‍යාචාරයේදී සිටදීම අල්ලා ගන්නවාදී. මෙබඳු අය ගල් ගසා මරන්නට මෝසස් විසින් ව්‍යවස්ථාව අපට අන කර ඇත. ඒත් මෑ ගැන ඔබ කියන්නේ කිමෙක්ද? දැන් මේක තමයි මෝසස්ගේ ව්‍යවස්ථාව. මෙහෙම තමයි කරන්න ඕනේ. ඔබ මොකද කියන්නේ? ගුරු දේවයනි කියලා. මගේ ආදර ප්‍රමාන්තනේ ස්වාමින් වහන්සේ එක්සැක්ට්ලි එයාලගේ අරමුණ දැනගන්නවා. වචනේ කතා කරලා කියනවා ඔවුන් මෙසේ ඇසුවේ උන්වහන්සේ පරීක්ෂා කර උන්වහන්සේට වරද තබන්නට කරුණක් සොයා ගන්න අටියනි. ජේසුව අන්දන්න බෑ මගේ ප්‍රමාන්තනේ. අපිව අන්දන්න පුළුවන් අපිට ඇඳුමක් නැතුව තිබුණොත් තමයි. අන්දන්න බෑ. අපිව රවට්ටන්න පුළුවන් අපි හිස්තනක් තිබුණොත්. අපිව අහුවෙන්නේ අපි බඩගින්නක හිටියොත් විතරයි. තාත්තත් එක්ක කඳ මුදුනේ ඉඳලා තාත්තගේ ආදරයෙන් පිරීලා ඔබ මගේ ප්‍රියාදර පුතා ඔබ ගැන මම ප්‍රසන්නයි කියලා ආන ජේසුව ගුරු දේවයනේ කිව්වට නිකම් පිම්බෙන්නේ නැහැ. ඒ වලින් පුම්බන්න බෑ. පුම්බන්න බෑ. ඔක තාත්තගේ ආදරයෙන් පිරීලා ඉන්නේ බිමට බහිද්දි. ගොඩාක් වෙලාවට අපි තාත්තගේ ආදරයෙන් පිරීලා ඉන්නවා නම් මිනිස්සු අපිට අරගෙන එන ඇම් උගුල් අපි දන්නවා. ඔබ බටර් ගාද්දි මුරොන් ගාති තියද්දි නේද මේ රවට්ටද්දි කඩේ යවද්දි ඔබට තේරෙන්නට ඕනේ. අහුවෙන්න බෑ. ඒ නිසා අධ්‍යාත්මික අධිකාරී බලයක් අධ්‍යාත්මික අවධියකින් ඔබ ජීවත් වෙනවා. වෘක්කයෝ මැද බැටළුවෝ ඉන්නවා වගේ මම ඔබව යවනවා කියලා කියන්නේ ඒකයි. ඒ නිසා මේ ලෝකේ ජීවත් වෙද්දී සීසන් ඇතිව අවදිව ඉන්න වෙනවා. ගොරෝන සිංහෙක් වගේ ඔබ සාතන් ඔබම බැවිදින නිසා ඔබට කවරක ඔබ ගිල්ලකම්ද හොයි බලාගෙන ඔබගේ සුදුසු අවස්ථාවක් වෙනකන් ඔබ බලාගෙන ඉන්නවා වගේ ඔබ ඩෑගන්න ස්වාමීන් බලාගෙන ඉන්නවා. මේ අහු කරගන්න යන අත්දැකිය ජේසු ඒක එක්සැක්ට්ලි දන්නවා. ඒත් උන්වහන්සේ නැමි සිය ඇඟිල්ලෙන් බිම ලියුසේක. මගේ ආදර ප්‍රේමන්තයනි ඇඟිල්ලෙන් බිම ලියනවා කියන එක අර්ථකථන ගොඩාක් තියෙනවා. එකක් ඇවිල්ලා අංගිල්ල බිම ලියද්දී ඒගොල්ලෝ කියන දේ උන්වහන්සේ ගණන් ගත්තේ නැහැ. ඊළඟ පැත්තෙන් ගත්තාම උන්වහන්සේ කවදාවත් අර හැමෝම අර කාන්තාව කාම මිත්‍යාචාරය කරමින්ම ඉන්නවා කියද්දී ඒ කාන්තාව දිහා නිර්වත් ඇස් වලින් කී දෙනෙක් බලන්නේ නැද්ද? පාපේ ඉමැජින් කරන්නේ නැද්ද ඒ කාන්තාව දිහා බලලා? ජේසුස් කවදාවත් ඒ කාන්තාව අපහසුතාවපත් කරන්න ඕනේ නැහැ. මගේ ආදර ප්‍රේමන්තේ ජේසු බිම් බලාගෙන ඉන්නේ. අනිත් එක බිම බලාගෙන ලියනවා කියන්නේ. ඒක හරි ලස්සනයි. අපි දකිනවා නික්මයම පොතේ දෙවියන් වහන්සේ දසපනත අතින් ලියපු ගල්පුවරු දෙකක අතින් ලියලා දෙනවා කියලා වචනය කතා කරලා කියනවා. දෙවියන් වහන්සේ නීතිය ලිව්වේ අතින්. දැන් දෙවියන් වහන්සේ අලුත් නීතියක් ප්‍රේමයේ නීතිය ලියනවා. මගේ ප්‍රේමාන්තනේ. අතින් ලියද ජේසු අතින් ලියනවා. අතින් බිම ලියන්නේ. කකුළු ඇඟිලි වලින් නෙමෙයි. අතින් බිම ලියද්දී හරි නව නීතියක්. නීතිය සම්පූර්ණ කරන ප්‍රේමයේ පනතක්. ඒ වගේම මගේ ප්‍රේමාන්තනේ හරි ලස්සනට කියනවා ජෙරමියා 17:13. ජෙරමියා 17:13 ඇඟිල්ලෙන් ලියන එක ගැන පැහැදිලිවම කියනවා. උන්වහන්සේගේ වචනය කතා කරලා කියනවා ජෙරමියා 17:13 ඉස්රායෙල් වරුන්ගේ බලාපොරොත්තුව වන සමිඳුනි ඔබ අතහරින සියල්ලෝ ලැජ්ජාවට පැමිණිති. ඔබ ජීවමාන උල්පත වන බැවින් ඔබ අත්හැර යන සියල්ලන්
දූලි මත ලියූ නම් ලෙසින් නියතින් පහ වී යන ඇත. ඒගොල්ලන්ගේ තියෙන අස්ථාවර බව ලියනවා. ඒගොල්ලෝ ඊට පස්සේ සමහර විද්වතුන් කතා කරලා කියනවා එතන ඉන්න අයගේ නම් ලියන්නේ නැති කියලා. තේරුණාද කියන එක? දැන් එක එක්කෙනාගේ නම මගේ නම ලිව්වා. මගේ නමත් ලිව්වා. නැද්ද? එක එක්කෙනාගේ නම්. ඉතින් කෙසේ වෙතත් මේ උන්වහන්සේ බිම ලියලිය ඉන්නවා. නමි සියැඟිල්ලෙන් බිම ලියුසේක. උන්වහන්සේගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරද්දී උන්වහන්සේ කෙලින් සිට. මගේ ආදර ප්‍රේමන්තනේ මේක උගතෝ කොටික ප්‍රශ්නයක්. උගතෝ කොටික ප්‍රශ්නයක් කියන්නේ මරන්න කිව්වොත් එහෙම දයාවන්තකම නැති වෙනවා ස්වාමීන් වහන්සේ. අනිත් පැත්තෙන් ගල් ගන්න එපා කිව්වොත් මෝසස්ගේ ව්‍යවස්ථාව කඩනවා. උන්වහන්සේ ගාවට උන්වහන්සේ ගාවට ගිහිල්ලා උන්වහන්සේගෙන් අහන්න එකයි. රජට බදු කියන එක හරිද? බදු ගෙවන්න කිව්වොත් ජුදා ජාතිකයන් ගල් ගහනවා. බදු බෙවන්න එපා කිව්වොත් රෝමෙන් ගල් කුරුසියන ගහලා මරනවා. උගතෝ කොටිකයි. මගේ ආදර ප්‍රේමන්තනේ ඒකයි අපි වැදගත් වෙන්නේ කඳ මුදුනෙන් බිමට බහිනවා කියන එක. ජීවිතේ සන්නද්ධ වෙලා බිමට බහිද්දී ස්වාමීන් වහන්සේගේ ප්‍රඥාව උන්වහන්සේ මාවතක් නැති තැන රතු මුහුද මැද මාවත ඇති කර ස්වාමීන් වහන්සේ ඔබගේ ජීවිතේ මාවත ඇති කරනවා. ඔබ මරණය ඉදිරියේ රතු මුහුද තියෙන්නේ පිටිපස්සේ හමුදාව මරණ මංචකයේ ඉඳී ස්වාමීන් වහන්සේ ඔබව ගලවනවා. මෙතන ජේසු මරණ මංචකයක ඉන්නේ. ජේසු මරණ මංචකයක ඉඳලා මගේ ප්‍රේමවන්තනේ ස්වාමීන් වහන්සේ මෙතන තාත්තව අදහන විදිය බලන්න. තාත්තව අයිති කර ගන්න විදිය බලන්න. ජේසු හරි සෙන්සලප්වෙන් නිවිච්ච තැනක ජේසුගේ වැඩේ කරගෙන යනවා. පෙරැත්ත කරද්දී කෙලින් ඉඳලා මගේ ප්‍රේමවන්තනේ කෙලින් සිට ඔවුන් අමතා ඔබ අතරෙන් පවක් නැති තැනැත්තා පළමු කොට යට ගලක් ගසන්න. බලන්න උත්තරේ. සීසර්ගේ දේ රජුගේ දේ රජුට දෙන්න, මිනිස්සුන්ගේ දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේට දෙන්න කිව්වා වගේ රිදී කාසියක් අරගෙන උන්වහන්සේ දෙපැත්තම හිර වෙච්ච තැනක මාවත නැති තැන මාවතක් ස්වාමීන් වහන්සේ ඇති කරන විදිය බලන් තාත්තා ජේසුගේ ජීවිතේ. ජේසුක දන්නවා. ඒතර මෙතන ගල් ගහන්න එපායි කියන්නේ. ගල් ගහන්න එපායි කියන්න විදි නැහැ මොසස්ගේ නීතිය. හැබැයි ගල් ගහන්න ඒ කාන්තාව මරන්න දෙන්නෙත් නැහැ. ගල් ගහන්න පාපයක් නැති කෙනා. මගේ ආදර ප්‍රේමන්තනේ ජේසුගේ උත්තරේ නන්නත්තර කරනවා. බලන වචන ඊට පස්සේ ඔබ අතරින් පවක් නැති තැනත්තා පළමු කොට යට ගලක් ගසන්නයි වදාරා නැවතත් නැමි සිය ඇඟිල්ලෙන් ලියුතේක්සේක. ඉතින් කවුද පව් කරේ කියලා ඒ අයගේ මූණ දිහා බලන්න ගියෙත් නැහැ. උන්වහන්සේ ආයෙ බිම් බලාගෙන ඒගොල්ලන්ට මේක විනිශ්චය කරන්න දීලා උන්වහන්සේ බිම් බලාගෙන ඉන්නවා. මගේ ආදර ප්‍රේමන්තනේ මේක දාබර යථාර්ථයක්. වචනේ කියනවා. ඔවුන් ඒ වචන ඇසූ විට වැඩිහිටියන්ගෙන් පටන්ගෙන එක්කෙනෙකා බැගෙන යන්නට ගියේය. එයාලගේ හදවත් වලට කතා කරනවා. ඒ කියන්නේ ඇයගේ පාපය මේගොල්ලන්ගේ පාපය අවදි කරනවා. ඒ කියන්නේ එයාලා දන්නවා ජේසු ඉස්සරහා බොරුවක් කරන්න බෑ කියලා. ඒ ලියපු දේ තුල ලොකුවට තියෙන්නේ නැති. නැත්නම් බොරුවට කියන්න තිබුණා මම ගල් ගැව්වේ නෑ. මම පව් කරලා නෑ. බය නැතුව කියලා ගලක් දෙන්න තිබ්බනේ. හැබැයි ඒගොල්ලෝ බය වුණා එක කියන්න. ඒගොල්ලෝ දැක්ක ජේසු මේක දන්නවා. ජේසු දන්නවා. ඒක සමහර අය කියන්නේ නම් ටික ලිව්වා කියලා. දිවසින් දකින්නවා කියන එක තේරෙනවා. මගේ ආදර ප්‍රේමන්තනේ ජේසුව මේ කාන්තාවට ගල් ගහන්න නැතුව ඒගොල්ලෝ ගල් බිම දාලා පොඩි එක්කෙනෙක් ඉඳන් ලොකු එක්කෙනා හැම කෙනෙක්ම මතක තියාගන්න මගේ ප්‍රේමන්තනේ විනිශ්චය අපිට අයිති දෙයක් නෙමෙයි. දඬුවම අපිට අයිති දෙයක් නෙමෙයි. ඒකෙන් අදහස් කරන්නේ පාපයේ ආනිසංශයක් නැහැ කියලා. පාපේ බරපතල ආනිසංශයක් තියෙනවා. පාපේ බරපතලයි. එකයි අපි දකින්නේ ජෝන් 5:14 බෙතෙස්දා පොකුණ ගාව ඉන්න මිනිසයාට ස්වාමීන් වහන්සේ කතා කළා කියනවා. ඉන්පසු ජේසුස් වහන්සේ දේව මාලිගාවේදී ඔහු මුණ ගැසී
බලන්න ඔබ සුවපත් වී ඇත. මීට වඩා භයානක දෙයක් සිදු නොවන පිණිස තවත් පවු නොකරන්නයි වදාළසේක. අපි මාක්තුමාගේ දෙවැනි පරිච්ඡේදය දකින්න අංශභාග රෝගියව සුව කරන තැන. එතනදී උන්වහන්සේ කියනවා ඔබගේ පව් මම සමා කරනවා. යහන රැගෙන යන්න. ඔබගේ පව් මම සමා කරනවා. ඒ කියන්නේ යාගේ අංශභාගයට කාරණාව තිබුණේ පාපයයි. මේ මිනිස්යාගේ අබ්බගාත වෙන්න අංශභාගය හැදෙන්න කාරණා වුණේ පාපයයි. යන්න නැවත පව් නොකරන්න. මේට වඩා භයානක දෙයක් නොසිදෙනවා. ඒ නිසා කවදාවත් උන්වහන්සේ පාපය ජස්ටිෆයි කරන්නේ නැහැ. මේ කාන්තාව තව පිරිමින්ව පාපයට ඇදලා දාපු තැන්, පෞල් ජීවිත කඩපු තැන්, මේ කාන්තාවගේ ජීවිතේ තමුන්ගේ ඇඟ ශුද්ධාත්මයාගේ මන්දිරය කෙලසගත තැන්, ඒ කාන්තාව ගබ්සා කරපු තැන්, මේ ඔක්කොම මගේ ප්‍රමාතනේ ඒවල තියෙන බරපතල දෙයක් තියෙනවා. ඒක උන්වහන්සේ සාධාරණීකරණය කරන්නේ නැහැ කවදාවත්. එහෙනම් උන්වහන්සේ දයාබරව කියා දෙනවා. උන්වහන්සේගේ සමාව ලැබෙන තැන වෙන්නම අත්දැකීමක්. වචනේ කතා කරලා කියනවා. ඔවුන් ඒ වචන ඇසූ විට වැඩිහිටියන්ගෙන් පටන්ගෙන එකිනෙකා බැගින් යන්නට ගියේය. ඉතිරි වූයේ ජේසුස් වහන්සේද ඒ ස්ත්‍රියද පමණකි. ඕන ජේසුට තිබුණා ඔළුව කුඩු වෙන්න ගලක් අරන් ගහන්න. ජේසුට විතරයි ඒකට අයිතිය තියෙන්නේ. උන්වහන්සේ එක පවක් හිබ්‍රු 4:15 කියනවා මන්ද අපට ඇත්තේ අපේ දුබලකම් ගැන අනුකම්පාවක් නැති උත්තම පූජකයෙකු නොව හැම අයුරින්ම අප වාගේ පරීක්ෂාවලට මුහුණ පෑ පාප රහිත උත්තම පූජකයෙකි. උන්වහන්සේට පාපයක් තිබුණේ නැහැ. උන්වහන්සේට විතරයි ඒ ගල ගහන්න පුළුවන්. ඒක තමයි පුරාණයේ නීතිය. ස්වාමීන් වහන්සේ සම්පූර්ණ ඔබගේ සතුරාට මිතුරාට ප්‍රේම කරන්න, අසල්වැස ප්‍රේම කරන්න, සතුරාට වෛර කරන්න ඔබ කිය ආසාත. නමුත් මම ඔබට කියමි. ඔබගේ සතුරාට ප්‍රේම කරන්න, පීඩා කරන අය දෙසා යාඥා කරන්න. මම කියන්නේ. උන්වහන්සේ ව්‍යවස්ථාවේ සම්පූර්ණ කරන විදිය. ඒ අතට ගත්ත ගල් ව්‍යවස්ථාවේ තිබෙන ගහලා මරන්න ඕනේ. ජේසු ඒ ගල අතට ගන්නවා. ඒකයි පාලු කරේ යකා ගලක් දීලා කිව්වා මේක පාන් කරන්න. ජේසු මොකද කරේ? ගල පාන් කරනවා නෙමෙයි. පාන් උන්වහන්සේගේ ශරීරය බවට පෙරලපු මහා ආදරයක අත්දැකීමක පෙරළුවා. පාන් ගෙඩියක් උන්වහන්සේගේ ශරීරය කරපු ස්වාමීන් වහන්සේට ගලක් පාන් කරන එක nothing. ඒක ස්වාමීන් වහන්සේගේ විදිය. දැන් මේ මිනිස්සුගේ අතේ තිබිච්ච ගල් ටික ඔක්කොම දානවා. ඉතුරු වෙන්නේ ජේසුයි එයයි විතරයි. අයිට මතක් වෙනවා. ජේසු කියන්නේ හැන්සම් මිනිස්සෙක්. සුන්දර චරිතයක්. 5-11ක් විතර උස හැන්සම් චරිතයක්. මේ කාන්තාව පිරිමි කී දෙනෙක් එකට ඉන්නට ඇද්ද? හැම වෙලාවකම පිරිමියා උත්සාහ කරේ කාන්තාවව තනි කරගන්න. තනි කරලා පාවිච්චි කරන්න. හැබැයි මෙන්න අවස්ථාවක් තියෙනවා. ජේසු එයයි තනි වෙනවා. අර මුළු ඉතිහාසයම වෙනස් කරනවා. පළමු වතාවට ඇයට ආදරය දැනෙනවා. පාවිච්චි කරන්නේ නැති ආදරයක්. අවස්ථාවාදී නොවන ආදරයක්. රවට්ටන චාටු බස් රවට්ටලා ඇඟ උදුරගන්න මස් කන ආදරයක් නෙමෙයි. බැටළුවගේ මස් කන ආදරයක් නෙමෙයි. බැටළුවගේ තුවාල බඳින ආදරයක්. මගේ ආදර ප්‍රේමන්තනේ ඒ කාන්තාවගේ ජීවිතයේ සුන්දරම අත්දැකීම එක වෙනවා. ජේසුයි එයයි තනියෙන් තැනක. නිසා ඔබගේ මගේ ජීවිතේ මගේ ප්‍රේමන්තනේ පාපය සමහර වෙලාවට ඔබ මාව අරගෙන යන කාලකන්ණි වටරව් මාස්සේ හරිසී කල්පනාවට පැමිණෙන තැන. අකිකරු පුත්‍රයාට හරිසී කල්පනාවේ තාත්තගේ ආදරය දැකලා. එයයි ජේසුයි ඒකාන්තව ඉන්නේ. මගේ ආදර ප්‍රේමන්තනේ අපි දකින්නේ එකයි ලුක්තුමාගේ 23 වෙනි 22 වෙනි පරිච්ඡේදයේ අපි දකින්නේ ජේසු පේදුරුතුමා දිහා බලන ආදරයේ ස්වභාවය. පේදුරුතුමා දිහා බලනවා. 61 වෙනි වගන්තිය. ස්වාමීන් වහන්සේ හැරි පේදුරු දෙස බැලුසේක. පාවා දුන්නු දන්නේ නැහැ කිව්ව පේදුරුතුමා දිහා බලනවා. ඒ දැක්මදී මේ කාන්තාවගේ ජීවිතේ මගේ ප්‍රේමන්තයනේ මේ කාන්තාවගේ ජීවිතේ මොකද වෙන්නේ? ජේසුයි එයයි විතරයි ඉන්නේ. ජේසුස් වහන්සේ කෙලින් සිට ඇයට කතා කොට ශ්‍රිය ඔව් කොහෙද? කිසිවෙකු ඔබට වරද තැබුවේ නැද්ද? එතකන් ජේසු බිම ලියලේ ඉන්නවා. නැගිටලා බලද්දි කවුරුත් නැහැ.
ඔව් කොහෙද? කවුරුත් අපිට ගල් ගහුවේ නැද්ද? ඊට පස්සේ උන්වහන්සේ කතා කළා කියන බලන්න. ස්වාමීනි නැත යයි කීවාය. ඇය ජේසුට කතා කරන්නේ මොකක් කියලාද? ගුරු දේවේනි නෙමෙයි. ස්වාමීනි. ස්වාමීනි කියන්නේ අඩොනායි. අඩොනායි කියන්නේ ලෝඩ් දෙවියන් වහන්සේට කතා කරන වචනය. ඇය පිළිගන්නවා මේනි දෙවියන් වහන්සේ කියලා. ස්වාමීනි අඩොනායි ලෝඩ්. ස්වාමීනි නැතයි කියවාය. ජේසුස් කියනවා මමත් ඔබට වරද නොතබෙමි. ඒ කියන්නේ කරදේ වැරදි නැත්තේ නෑ. හැබැයි මම වැරද්ද ඔබ පිට දාන්නේ නෑ. ඒකයි උන්වහන්සේ දකින්නේ කාන්තාරයේ දිය ධාරාවක්. උන්වහන්සේට විතරයි මගේ පුළුවන්, මගේ ප්‍රේමාන්තට පුළුවන් ඔබගේ රූට් එකට යන්න. ඇයි මේ කාන්තාවට මෙහෙම උනේ? ඇයි මේ පිරිමි ආදරය පස්සේ මෙයා යන්නේ? ජේසු අල්ෆාව ඔමේගාව. ඒකේ පසුබිම ජේසු දකිනවා. ජේසු ඒ තැනදී සමහර මේ කාන්තාවට තාත්තගේ ආදරය දැනෙච්ච නැති කෙනෙක්. තාත්තා බීලා ඇවිල්ලා කෑ ගහලා කවදාවත් පුරතල් වෙච්ච නැති චරිතයක්. ඒතකොට ඒ කාන්තාවට පිරිමි ආදරය පහස පිළිබඳ ප්‍රශ්නයක් එනවා. ඒතකොට ඒක ලෝකයෙන් ඒ ආදරය හොයනවා. හොයලා පාවිච්චි වුණාන් පස්සේ අතින් අත මාරු වෙනවා. හරි සමහර බඩගින්නේ කන්න නැති තැනක වෙන ඔප්ෂන් එකක් නැහැ. ඇගේ ඇඟ විකුණලා සල්ලි හොයනවා. සමහර දරු පැටවුන්ට කන්න දෙන අම්මා කෙනෙක් විදිහට බඩු වඩද්දි කරන දෙයක් නැති නිසා. ඇය නැත්තම් එයාගේ ජීවිතයේ මගේ ප්‍රේමාන්තයනි ආදරේ කඩාගෙන වැටිලා මුළු ජීවිතේම ආදරය කරපු පෙම්වතා ඇයව පාවිච්චි කරලා රවට්ටලා අතාරිනවා. ජීවිතේ කලකිරීමක් එක්ක ඇය පාපෙට යනවා. රූට් එකක් තියෙනවා. මගේ ආදර ප්‍රේමත එකයි පවුලුතුමා කතා කරලා කියන්නේ. පවුලුතුමා හරි ලස්සනට කතා කරලා කියන්නේ. රෝම 7 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි වගන්තියේ පවුලුතුමා පැහැදිලිවම කතා කරලා කියනවා මම කරන දේ මටම නොතේරේ. මා කරන්නේ මා කැමති දේ නොව මා ද්වේෂ කරන දේ. ඊට පස්සේ කතා කරලා කියනවා බලන්න 19 මම කැමති වෙන යහපත 21 ගන්න. එබැවින් යහපත කිරීමේ කැමැත්ත මට ඇති අතර නපුරමා නොමවකට පොළඹවන්නේ යන ප්‍රතිපත්තියක් මට පෙනේ. මාගේ හද පත්ලෙන්ම මම දෙවියන් වහන්සේගේ ආඥාවට ප්‍රිය කරමි. මගේ මනසේ ඇති නීතියට විරුද්ධව සටන් කරන මාගේ ඉන්ද්‍රියන් තුළ ඇති පාපය නීතියේ වහල්කමට මා හෙළන වෙන ප්‍රතිපත්තියක් මගේ ඉන්ද්‍රියන් තුළ ඇති බව මට පෙනේ. අනේ මා වැනි කාලකන්ණි මිනිහෙක් මේ මරණීය ශරීරයෙන් මා ගාලවන්නේ කවුරුද? 17 ගන්න. සැබවින්ම මා කරන දේ කරන්නේ මානව මා තුළ ඇති පාපය වේ. මේ හිරවෙච්ච තැන උන්වහන්සේ දකිනවා. අනිත් මගේ ආදර පින්වත්නි උන්වහන්සේ පේදුරුට කතා කරලා කිව්වා ඔබ පේදුරු ඔබ පර්වතයක් පරණලක් වගේ තමයි හිටියේ. පේදුරුගේ අස්සේ ඉන්න මේ පර්වතයේ ජේසු දැක්කා. සාවුලු ඇතුලේ ඉන්න පාවුලු උන්වහන්සේ දැක්කා. මේ කාන්තාව ඇතුලේ ඉන්න සැබෑ චරිතය උන්වහන්සේ දකිනවා. එනිසා මම ඔබට වරද තියන්නේ නැහැ. වැරද්ද. කරපු දේ වැරදි. හැබැයි මම ඔබට චෝදනා කරන්නේ නැහැ. වැරද්දට මම ඔබට ගල් ගහන්නේ නැහැ. හැම වරද්දකට ධර්මයක් තියෙනවා. ආනිසංසයක් තියෙනවා. ඒක ජේසු ගල් ගහන්නේ නැත්තේ ඇයි? ඒ කාන්තාවගේ ගලවන්න හේතු වෙන්නේ ඇයි? ඒ මරණය ජේසු දරාගත්ත නිසා. ඒ කාන්තාව වෙනුවෙන් ජේසු දඬුවම් විඳපු නිසා. කාන්තාව වෙනුවෙන් ජේසු මැරිච්ච නිසා. ඒක කාටත් එයාගේ ජීවිතයට උන්වහන්සේ මැරිලා ඇයව නිදහස් කරලා ඉවරයි. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ස්වාමීනි නැතේ අය කීවාය මමත් ඔබට වර්ධන තබෙමි. යන්න මෙන් පසු තවත් පව් නොකරන්නේයි උන්වහන්සේට වදාළසේක. ඉන්න විදියට එන්න. හැබැයි ඉන්න විදියට ඉන්න බෑ. මේක තමයි අපේ ජීවිතේ උන්වහන්සේ කියන්නේ යන්න. ඉන්න එපා යන්න. හැබැයි යන්න පව් කරන්න එපා. ඔබ මම ජේසුව හම්බ වෙච්ච යන්න කියන වචනේ සම්බන්ධ වෙන්නේ ශ්‍රාවකත්වයකට මගේ ප්‍රේමාන්තනේ. ශ්‍රාවකෙක් කියන්නේ යවනු ලබන කෙනෙක්. ඔබ මම යන්න වෙනවා ලෝකෙට යන්න වෙනවා. සමරිතානුස්ත්‍රියට යන්න වුණා. ඔබ අපි හැම කෙනෙක්ම ලෝකෙට යන්න බැටළුවන් මැදට වෘක්කයන් මැදට බැටළුවෝ වගේ යනවා වගේ යවනු ලෙස උන්වහන්සේ යවනවා. යන්න. ඒ කියන්නේ ඔබට මට ලෝකෙ තුල පරිස්සම් වෙන්න විදියක් නැහැ. අපි ජීවිතේ රිස්ක් එකකට යන්න වෙනවා.
හැබැයි යන්න පව් කරන්න එපා. මගේ ආදර පින්වත්නි, ඇදහිල්ල ඇතිවන්නේ පණිවිඩය ඇසීමනේ. රෝම 10:17. ඇදහිල්ල ඇතිවන්නේ පණිවිඩය ඇසීමෙන්. ඒතර මේ වචනය ජේසුගෙන් ඇහෙනවා. ජේසුගෙන් ඇහෙනවා යන්න පව් නොකරන්න. මගේ ආදර පින්වත්නි, ඒ වචනය තමයි ඉරහඳ මැව්වේ. ආලෝකය වේවා කියද්දී ආලෝකය වුණේ. ඒ වචනය තමයි කුණාටුර නිශ්චල වෙන්න කියද්දී නිශ්චල වුණේ. ඇයට මුළු ජීවිතේම පව් නොකර ඉන්න බලය තියෙන මේ වචනය තුලයි. යන්න නැවත පව් නොකරන්න. පව් කරොත් ආයි ජේසුස් ගාවට එන්න. කී පාරක්ද? පෙදුරු අහනවා 3 පාරක් සමාව දෙන්නද ස්වාමීනි? 7 පාරක් සමාව දෙන්නද? ජේසුස් කියන 7 ඒවා 70 වාරයක්. එනිසා මගේ ආදර පින්වත්නි, එච්චර එකයි හිබ්‍රු 4:17 උන්වහන්සේ කතා කරලා කියන්නේ. හිබ්‍රු 4:17 උන්වහන්සේ කතා කරලා කියනවා. එබැවින් කරුණාවේ සිංහාසනය වෙත. එබැවින් අපේ අවශ්‍යතාවයන්හිදී අපේ සරණ සඳහා දයානුකම්පාව ලබන පිණිස බිය සැක නැතිව කරුණාවේ සිංහාසනය වෙත ළඟා වෙමු. ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා. වචනය ගන්න. මගේ ප්‍රේමාන්තනේ. එතකොට එතනින් තමයි ඒ අයව උන්වහන්සේ ගලවන්නේ. දැන් මේ කියවීම් දෙකම සංක්ෂිප්ත කරලා පවුලතුමාගේ අත්දැකීමත් එක්ක අපි දෙවෙනි කියවීමේ අයිති කර ගන්නවා. දෙවෙනි කියවීම ගන්න පිලිපිවරුන්ගේ ලිපියෙන්. දැන් මගේ ප්‍රේමාන්තනේ ඔබ දැනගන්න ඕනේ තමයි පවුලතුමා ලිපි 13ක් ලියලා තියෙනවා. ඒ 13 අතරේ පිලිපිවරුන්ගේ ලිපිය ඇවිල්ලා කැප්ටිව් ලෙටර් එකක්. කැප්ටිව් ලෙටර් කියලා කියන්නේ පවුලතුමා හිරගෙදර ඉන්නදී ලියපු ලියුමක්. එතකොට පවුලතුමා පීඩාව ඇතුලේ ඉඳන් ලියන්නේ. මරණ මංචකයේ ගාව ඉඳන් ලියන්නේ. එතකොට පවුලතුමාගේ ජීවිතයේ පවුලතුමා එක තැනකදී පාපයේ ඉඳලා ක්‍රිස්තුස් වහන්සේට විරුද්ධ වැඩ කරලා ඊට පස්සේ පාපයෙන් අහක් වෙච්ච කෙනා. පළවෙනි කියවීමේ අපි දකිනවා ජෙරුසලම් විප්‍රවාසයේ බැබිලෝනියා විප්‍රවාසයේ ඇතුලේ ඉන්න මිනිස්සුන්ට කතා කරනවා. මෙන්න අපි නවගිවිසුමේ දකිනවා ඒ විපීඩිත ජනතාව කාන්තාව ගැලවීම මුණ ගැසෙනවා. දෙවන කියවීම අපි දකිනවා ජේසුව මුණ ගැසිලා දමස්කට යන පාරේ මුණ ගැසිලා වැටිලා අලුත් ජීවිතයක් පටන් ගත්ත කෙනෙක්ගේ ජීවිතය අපි දකිනවා. ඒතර ඇයගේ ජීවිතය ජීවත් වෙන්න ඕන විදිය පවුලතුමාගේ ජීවිතයෙන් අපි දකිනවා. ඒකයි කැප්ටිව් ලෙටර් එකක් හිරගෙදර ඇතුලේ ඉඳන් පවුලතුමා කියන්නේ මොකක්ද? 4 හරි ලස්සන දෙයක් කියනවා. නාස් කියනවා "ඕ ප්‍රීතිවන්න නැවතත් සමාවෙන්න." අපි මෙහෙම ගමු. එපමණක් නොවේ මාගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් වහන්සේ දැනගැනීමේ විශිෂ්ටතාව නිසා. මගේ ආදර ප්‍රේමන්තනි, දැනගැනීමේ විශිෂ්ටතාවය කියලා කියන්නේ උන්වහන්සේගේ උස 5යි 11යි ඒ ලේවල වර්ගයේ AB පොසිටිව් තේරෙනවද කියන එක. මේවා නෙමේ ඇත්තම තෙරුම. ක්‍රිස්තුස් වහන්සේව දැනගන්නවා කියන්නේ බිෂප් රතුගුරු මහරි ලස්සන කියනවා තම සිත් හැරීමට කලින් දැන් තමාට විරුද්ධව ජුදාවරුන්ට වැඩියෙන් යහපත් ජුදෙව්වෙකු වූ බව පවුලතුමා කියයි. එකල තම හෘද සාක්ෂිය පිරිසිදු වූ නමුත් ඒ සදාකාල ජීවිතයට ප්‍රමාණවත් නොවන බව දැන් එතුමා දකි. එතුමාට ක්‍රිස්තුස් වහන්සේ ගැන තිබෙන විශාල දැනුම ශුද්ධ බයිබලය අනුව දැනුම යන්නේ අදහස් කරන්නේ ආදරවන්ත අත්දැකීමයි. කෙතරම් වැදගත්ද කිව්වොත් එතුමාට අනිත් කිසිවකටත් දැන් වැඩක් නැත. එතුමා තම තත්වයක් තමා සතු දේත් අතහැර දැමුවා පමණක් නොව දැන් ඒවා සලකන්නේ කුණු කසල විසරිසිනි. දැන් එතුමාගේ එකම අපේක්ෂාවට අපේක්ෂාව නම් තමාගේ සම්පූර්ණ ජීවිතය ක්‍රිස්තුස් වහන්සේ තුලට කිඳා බසින තුරු උන්වහන්සේ තුල ජීවත් වීමයි. මගේ ආදර විමන්තනේ දැනගැනීම කියන්නේ ප්‍රේමාන්විත සම්බන්ධකමක්. දැන් ඒකයි ජර්මනි කියන්නේ I don't know a man. මම පිරිමේක දන්නේ නැහැ. ගැඹුරු බැඳීමක්. පවුලතුමා කතා කළා කියනවා. එපමණක් නොවේ මාගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දැනගැනීමේ විශිෂ්ටතාවය නිසා ඒ සියල්ල අවාසියක් කැයි ගණන් ගතිමේ.
දැන් පවුලතුමාට තිබිච්ච සාවුලු කියන චරිතය ගමාලියල්ගේ හොඳම ගෝලයා මගේ ප්‍රමාණයට. ගමාලියල්ගේ තැන ගන්න තිබෙන පරිසිවරුන්ගේ උතුම්ම උසස්ම තැනක්. එතන ඔය ඔක්කොම තියෙද්දි රෝමයේ කන්ටැක්ට්ස් අරවද හැකියාව දක්ෂතාවයන් මේ ඔක්කොම උන්වහන්සේ මේ ඔක්කොම මගේ ප්‍රමාණයට අවාසියක් කියලා සිතනවා. එයාගේ ජීවිතේ හැම පොසත්කම වාසියක් නෙමෙයි. වාසියක් තිබිච්ච දේ අවාසියක් කියලා කියනවා. ඉතින් මොකද වෙන්නේ? ඊට පස්සේ උන්වහන්සේ නිසා සියලු දේ මට නැති වී ගියා පමණක් නොව ඒ සියල්ල කුණු කසලයයි සලකමි. දැන් මේක හරි වැදගත්. දැන් අර කාන්තාව ජීවිතයේ ලැබිච්ච ප්‍රසාද තිබුණා. ඒ ඔක්කොම ඉවරයි. ඒක බෙතෙස්සා පුකුණ ගාම අහන්නේ ඔබට සුව වෙන්න ඕනේද? අවුරුදු 38ක්. ඒ කියන්නේ ඔබ ජේසුගේ නගුලට අත තියලා ආපස්සු බලන්න බෑ. මේක පාවුලුත් පේදුරුතුමා 2 පේදුරු 2:22 හරි ලස්සන කතා කරලා කියනවා. 2 පේදුරු 2:22 මගේ ප්‍රමාණතෙනි පැහැදිලිවම කතා කරලා කියනවා බල්ලා උගේම වමනයට හැරියයි සේදු පසුත් ඊරි මඩු වගුරුයි පෙරලෙයි. ඒ කියන්නේ අතෑරපු දේ දැන් අතෑරපු දේ දැන් මේ කාන්තාව හිතමු ෆුල් කෙයාරින් රිලේෂන්ෂිප් එකක ඉඳලා තමයි අමුනේ. දැන් ස්වාමියාගේ හස්බන්ඩ් එච්චර බීලා ඇවිල්ලා එයාට ගහනවා බයිනවා. හැබැයි මේ මාර ආදරෙන් එයාව බලාගන්න කෙනෙක් එක්ක තමයි මේ පාපේ හැසිරෙද්දී අල්ලගෙන ආවේ. දැන් මෙයා මේක අතාරිනවා. යන්න නැවත පවු නොකරන්නනේ. ඒතර එයාව දකිද්දී නිකන් කුචි ඕතාවේ වෙනවා නේද? එයාව දක අපරාධේ අර තිබිච්ච ඒ ආදරේ ආයිත් මට තිබ්බනම් කොච්චර එකක්ද? මට තනිකම පාළුව දැනෙද්දී එතනට යන්න හිතෙනවා නේද? බල්ලා වමනට යනවා කියන්නේ එකයි. ඊරි මඩට යනවා කියන්නේ එකයි. අතහැරපු දේ මට කුණු රසවලද? නැත්නම් හැමතිස්සෙම ඌල්ල ඉන්නේ නැහැ. මේ 40 දවසේ ඉන්නවා වගේ. අයියෝ මාස් කන්න නැහැ. නැද්ද? බොන්න නැහැ. බොන්න තිබ්බනම් හොඳයි. තාම එක කුණු වෙලා නැහැ මට. කුණු කස්සන නැහැ. අර අතරින් ඕන නිසා අතහැරියට මගේ ඔළුව නිතර පැන එතනට යනවා. එහෙනම් ඔබ තාම එක අතහැරලා නැහැ. පවුලතුමා ලස්සන කියනවා ඒක මට කුණු කසල. මට ඒක අවශ්‍යයක් මට ඕනේ නැහැ. ජේසු නිසා ජේසුගේ ආදරේ ඉස්සරහා මේ මොකක්ද මම වින්දේ? ඒ කාන්තාව ජේසුත් එක්ක තනි වෙච්ච වෙලාවේ දැනෙච්ච සෙනෙහස ආදරය දයාව එක අර පිරිමි කොච්චර එක්ක මොන කාමයේ මොන මාංශයේ හැසුණා වැඩක් තියනවාද කියන එක ඔබට දැනෙන්න ඕනේ මගේ ප්‍රමාණතනේ. කුණු කසලයයි සලකමි. කුණු කසලයයි සලකමි. මගේ කැමැත්ත නම් ක්‍රිස්තුස් වහන්සේ අත්කර ගැනීමත් උන්වහන්සේ හා ඒකා බද්ධ වීමත්ය. ව්‍යවස්ථාවෙන් වන මාගේ දමිටුකම නොව ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිම කරන කොටගෙන ඇදහිල්ල නිසා දෙවියන් වහන්සේගෙන් වන දමිටුකම ලබා ගැනීමය. ඒ කියන්නේ දැන් කාන්තාව මොනවද කරේ ගැලවෙන්නේ? අඩු ගානේ සමා වෙන්න කියලා කිව්වද? නැහැ. කාන්තාවගේ පාපය ජේසු දරාගෙන කුරුසේ මැරිලා කාන්තාව නිදහස් කරා. ග්‍රේස් කියන්නේ ඒකට, වරප්‍රසාද කියන්නේ ඒකට. එතකොට කාන්තාව හොඳ වැඩ කරලා යහපත් වෙලා සම්බන්ධකමට ආව නෙමෙයි. හොඳ වැඩ කරපු නිසා ගැලවුණා නෙමෙයි. නෑ, වරප්‍රසාදය දැනුනේ. ජේසු එයාගේ ජීවිතේ කඩාගෙන ඇතුළට ගියා. ජේසුගේ ආදරය දැනුණාම තමයි පාපය අතාරින්නේ. ඇදහිල්ල කරනකොටගෙන මම ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරනවා. ඒ වචනය තුල යන්න නැවත පවු නොකරන්න, අපට ආයි පවු කරන්න ඕනේ නැහැ කියන වචනයක් මට තියෙනවා. මා ගැඹුරු තැනක් මගේ ප්‍රමාණතනේ. පවුලතුමා අත්දැකීම. ධර්මිෂ්ඨකම නිසා නව ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇදහිම කරනකොටගෙන ඇදහිල්ල නිසා දෙවියන් වහන්සේගෙන් වන ධර්මිෂ්ඨකම ලබා ගැනීම. මට ඕනෑ එකම දේ නම් ක්‍රිස්තුස් වහන්සේ හා උන්වහන්සේගේ පුනර්ජීවනයේදී බලය දැන ගැනීම හා ක්‍රිස්තුස් වහන්සේගේ මරණයට සමාන වීමෙන් උන්වහන්සේගේ දුක් වේදනාවලට පංගුකාර වීමත් මේ අන්දමකින් යම් අන්දමකින් මලවුන්ගෙන් උත්ථාන වීමට පැමිණීමත්ය. මරණය පාපයට කියන්නේ උන්වහන්සේගේ වේදනාවට බද්ධ වෙලා මරණය මරාගෙන නැගිටින අත්දැකීමකට යන එක. එනිසා වචනය අවසානයේ කියනවා මේ සියල්ල දැනටම මට ලැබී තිබෙන බවක්වත් දැනට මා සම්පූර්ණ වී සිටින බවක්වත් මම නොකියමි. කොච්චර ලස්සන චරිතයක්ද. තාම මේ මට එතන ආවිල්ලා නැහැ. මම තාම ජර්නි එකක යන්නේ. යන්න පව නොකරන්න. තේරුණාද? ඒ වචනෙත් එක්ක කොච්චර සම්බන්ධ වෙනවද බලන්න. යන්න පව නොකරන්න මෙන්න දැන් යනවා. පවුලතුමා කියන තාම මම යනවා. යන්නේ කොහොමද? පසුගිය දේ ගැන සීකර ගන්න එපා. වචන කියවගෙන නැද්ද ඔබට තේරෙයි.
යමෙක් පිණිස යමක් පිණිස ක්‍රිස්තුස් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මා අත්කරගත් සේක්ද ඒ දේ අත්කර ගැනීම පිණිස මම වීරයෙන් දුවනවා යනවා තාම යනවා. ඒ යන ගමනේ වචනේ කතා කරලා කියන බලන්න. සහෝදරනේ මම තාම ඒ දේ අත්කරගෙන නැතයි නොසිතමි. ඒක මරණකුත් අත්කරගන්න බෑ. අත්කරගෙන ඉවර කරන්න බෑ. අපි යන්න වෙනවා. නොසිතමි. එක දෙයක් මට වැදගත්ය. පසුගිය දේ අමතක කර දමා ඉදිරියේ තිබෙන දේ දෙසම නැතිවමා ක්‍රිස්තුස් වහන්සේ මගින් දෙවනාසේ දෙන්නට අදහස් කරන ස්වර්ගික ත්‍යාගය ලැබෙන පිණිස දිනුම් කනුව කරා මම දුවමි. යන්න පවුන කරන්න. එනිසා වෙච්ච දේවල් අමතක කරලා සියල්ලම යහපතට පෙළෙන ස්වාමීන් වහන්සේගේ ආදරය අත්දකලා අපි දිනුම් කනුව ස්වර්ගික ක්‍රියා බලාගෙන මම දුවනවා. ඉස්සරහ බලාගෙන මම ඉස්සරහට යන ගමනක්. එනිසා මේ චතාරිකේ ඒ යූටර්න් එක අරගෙන හරිසී කල්පනාවට ඇවිල්ලා ජේසුගේ ආදරයම දැනලා යන්න නැවත පවු නොකරන්න බලය ලබන කාලයකට අපි යනවා. මේ කියවීම නැවත කියවන්න අයිති කරගන්න ඔබ ඉරිදා පූජාවට යන්න ලෑස්ති වෙන්න ආරාධනා කරනවා. ආමෙන්. ජේසුස් පිටයි.